මේ මොහොතේ මා ඔබ සමග දේශනා කරන්නේ කතා කරන්නේ ඒ සියල්ලම පින්වත්නි මා විසින් අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත සිත මේ විශ්වයට විවර කරලා මේ විශ්වයේ භව කතර සහ මාගේ සසර ගමන පිළිබඳව මා අවබෝධ කරගත්ත දේවල් ඔබ සමග ධර්මානුකූලව බෙදා හදා ගන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි ඔබටත් මේ භවයේ මේ හදාගෙන ඉන්න රාමුව කඩාගෙන හිතේ ගැඹුරට බැස්සොත් එහෙම ඔය හිත කොහින්දන්ද මෙහෙට ආවේ කොහෙද යන්නේ සසර මොන ආකාරයකටද සසර ආවේ මේ සියල්ල පින්වත්නි ඔබට අවබෝධ කරගන්නට පුළුවන්. ඒකට අවශ්‍ය වන්නේ ඔබේ කැපවීම උත්සාහය වීරිය පමණයි. හිතේ ගැඹුරට යන්න මේ සසර ඕන තරම් ඇතුළට දැක බලාගෙන යන්නට පුළුවන්. ඉතින් පින්වත්නි මේ ලද අවබෝධයන් අත්දැකීම් තමයි මේ මොහොතේම ඔබ සමග කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා පොතකින් පත්‍යකින් ගත දැනුමක් කවුරුවක් කිව්වා කියලා එහෙම දෙයක් නෙවෙයි පින්වත්නි ප්‍රත්‍යක්ෂ කරගත්ත ස්පර්ශ වුණු ධර්මතාවයන් ගණනාවකුයි මේ මොහොතේ ඔබ සමග කතා කරන්නේ. පින්වත්නි අපේ හිත කියන එක අපි දන්නවා වෙනස් වෙමින් පවතින එකක්. ගොඩක් දෙනෙක් හිතනවා මරුණට පස්සේ මැරිලා උපදින්නේ මේ මම නෙවෙයි කියන එකක්. ඒ මම නෙවෙයි කියලා හිතනවා. නමුත් පින්වත්නි අපි ඒ හිතාගෙන ඉන්න දේ අපි එහෙම ඒ කල්පනා කරන දේ සම්පූර්ණ වැරදි පින්වත්නි. ඔබ පුංචි කාලේ ඉපදුණු කෙනා නෙවෙයිද දැන් ඔය ලොකු වෙලා ඉන්නේ? ඒ කෙනාම තමයි. හැබැයි ඒ කෙනාමත් නෙවෙයි. නමුත් ඒ කෙනා වෙනස් වෙලා තියෙනවා පින්වත්නි. පුංචි කාලේ ඔබේ ජීවිතේ ලැබුණු හොඳ දේවල් අදත් ඔබ ගාව තියෙනවා. පුංචි කාලේ ඔබේ ජීවිතේ ලැබුණු නරක දේවල් අදත් ඔබ ළඟ තිබෙනවා. පුංචි කාලේ කළ කී දේවල් හේතුඵල විදිහට අදත් ඔබ ළඟ විපාක දෙනවා. පුංචි කාලේ ඔබ මැරුණා නම් අද ඔබ නැහැ. ඒ නිසා පින්වත්නි මං හිතන්නේ ඔබ මෙතන නැහැ. නමුත් සමාජයේ සමහර පිරිස් විශේෂයෙන්ම අකුසලයේ හොඳට කරන අය ඒ ගන්න කාරණේ තමයි මේ භවයේ කාලා බීලා හොඳට ඉන්න ඕනි මරුණාට පස්සේ මොනවා වුණත් වැඩක් නැහැ නේ අපිට. අයිත් ඉහාට වැඩක් නැහැ කියන එක පින්නත්. නමුත් පින්නත් මේ හිත වෙනස් වී ගියාට පින්නත් අපිට මේ දැනෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ පින්නත්. උදේ හිටපු කෙනාම තමයි අදත් ඉන්නේ ওই මොහොතේ ඉන්නේ කියලා එක විදිහකට ගන්නට පුළුවන්. හැබැයි වෙනස් වෙලා තියෙනවා. වෙනස් වුණාට පින්වත්නි ඔබේ දැනීම් සම්භාරය මොන වගේද කියන එක ඔබට හොඳට ප්‍රත්‍යක්ෂ ඇති. පින්වත්නි ඔබ ඔය ඉන්නම කෙනා තමයි වෙනස් වී සසර යන්නේ. ඒ වෙනස් වීම තුළ ඔබ අලුත් වෙනවා. අලුත් වුණාට පින්වත්නි ඒ විපාක සිත් ඒ විදිහටම විපාක දිදී ගමන් කරනවා. ඒ නිසා හොඳට මේ මරුණට පස්සේ ඉන්නේ මම නෙවෙයි කියන එක ගන්නෙ නැතුව හොඳට මේ භවයේ මේ ජීවිතය තුළ ඔබේ හිත ගමන් කරපු ආකාරය හිත මේ භවය තුළ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ගමන් කරපු ආකාරය පිළිබඳව ඔබ හොඳට තේරුම් ගන්න. ඒ විදිහටම තමයි පින්වත්නි ඔය හිත සසර ගමන් කරන්නේ. පින්වත්නි මේ සසර මම කියවනේ මේ දේශනාව මම කරන්නේ පින්වත්නි 100% මගේ අත්දැකීම මගේ අවබෝධය. පින්වත්නි ඒ දවස්වල මම වත්තේගම මීගමන වත්ත බෝසත් මාතා භාවනා මධ්‍යස්ථානයේ හිටියේ. ඒ ඉන්න ගමන් ඒ පල්ලෙහා කොස් ගහක් කියනවා. ඒ කොස් ගහ මුලට මම කොට්ටයක් ගිහිලා දාගෙන වාඩි වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරගෙන යනකොට පින්වත්නි මට දැනෙනවා මගේ හිත සිව්මිලා ඈතට ගමන් කරනවා. ඈතට ගමන් කරනකොට මට දැනෙනවා මගේ හිත මේ භවයෙන් භවයට මාරු වී ගමන් කරනවා. ඒ කියන්නේ ආපස්සට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මම දන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා මම මගේ හිත යන්න හරිනවා. කොහොම ගිහිල්ලා එක තැනක ආලෝකයක් තියෙන තැනක හිත නතර වෙනවා. ආලෝකයක් කියන්නේ හරියට මෙහෙම ඇස්සල්ලා බලපුවම මිනිස්සු පේනවා වගේ පින්නොත්
පුදුමාකාර දහම් ස්වභාවයක් තියෙන පුදුමාකාර ස්වභාවයක ගිහිලා නතර වෙනවා. එතන හොඳට බලනකොට තේරෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සිටි කාලය කියලා. බුදුරජාණන් වහන්සේගේ පිරිස, ඒ රහතන් වහන්සේලා ඒ පරිසරයට එතන ගිහිලා පින්නොත් පැය ගාණක් ඒ පරිසරය තුල සිටමින් ඒ ස්වභාවයන් නැවත ආවර්ජනය කරමින් ඒ ස්වභාවයන් දැනෙන්න දේශනා කරපු දේවල් නැවත ආවර්ජනය කරන්න පටන් ගන්නවා. ඒ කරලා එතනින් මිදිලා ආපහු හිටපු භවයට එනවා. හිටපු භවයට ඇවිල්ලා ඇස්ත කරලා මේ මොකද වෙන්නේ කියලා බලලා නැවත පින්නත් මට හිතෙනවා මේ වෙලාව මගේ සසර ගමන මං කොහොමද ආවෝ කියලා බලන්න ඕන කියලා. පින්නත්නි මගේ හිත නැවතත් විශ්වයට අතහැරලා හිත සියුම් කරලා හිත සියුම් කරගෙන යද්දී හිත ඈතට ගමන් කරනවා. ඒ ගමන තුල මේ සසර කොහොමද ආවේ කියලා මට බලන්න උවමනාවක් ඇති වෙනවා. ඒ බලනකොට පින්වත්නි මට දැනෙනවා හරියට කරවල කාමරයක ඉන්නා වගේ සෑහෙන කාලයක් කියන්න බැරි කාලයක් පින්වත්නි. ඒක මට ගණනින් කියන්න තේරෙන්නේ විශාල කළුවර ගුහාවක වගේ ඉන්නවා. මොකක්ද කිය බලනවා. පින්වත්නි එතන මම ජීවත් වෙනකොට පින්වත්නි මට එතන දැනුනේ මගුල් සක්වලක් වගේ කියලා. කළුවර ගුහාව ඇතුළේ මගුල් සක්වලක් වගේ කියලා. ඇත්ති තරම් ආහාර තියෙනවා. ඇත්ති තරම් හිත මිත්‍රයෝ ඉන්නවා. ඒ මැරෙන්නෙත් ඒකෙම ඒ ඉපදින්නෙත් එතරම්. පින්නත් අපිට පුදුමාකාර සුර ලෝකයක් මට දැනෙන්න පටන් ගන්නවා. හරිම සතුටුයි. මේ භවයට ගිහින් හොඳට බලනවා මේ භවයේ කය කොහොමද කියලා හොඳට භවය පරීක්ෂා කරනකොට මට දැනෙනවා කය හරීම චූටි කයක්. තව හොඳට බලනකොට මට තේරෙනවා චූටි කටක් තියෙනවා. කෑම ගොඩක් උඩ මම ඉන්නේ. ඇතතරම් කන්න තියෙනවා. පින්වත් තව සිහියොම් කරලා බලනවා මොකක්ද මේ භවයේ කියලා. පින්වත් ටිකක් වෙලා බලාගෙන නැති තමයි තේරුනේ. මායේ සිටි කලවර කාමරේ. ඒ තැන තමයි කල්ප ගාණක් හිටපු තැන තමයි පින්වත්නි අසුචි වල. ඇතිතරම් ආහාර තියෙනවා. ආහාර ගොඩක හිටියේ. පින්වත්නි අසුචි වලේ පුදුමාකාර සතුටින් අපි හිටියේ. මට ඒ ස්වභාවයේ මම ආපස්සට සසර ගිහිල්ලා ඒ අසුචි ගොඩේ ඉන්නකොට අසුචි භවයේ අසුචි කමින් අසුචි තුලම ජීවත් වෙන ඒ භවයට ගියාට පස්සේ පින්නත් මට අසුචි වල ගඳක් කියලා එකක් දැනෙන්නේ නැහැ. ඒ ගඳ සුවඳට දැනෙන්නේ. ප්‍රණීත ආහාර ලැබෙන්නේ. ඇතිතරම් ආහාර පින්නත්. ඇතිතරම් ආහාර. පින්නත් මේ අසුචි වල ගියාට පස්සේ මට හිතුණා මේ අසුචි වලින් ඉන්නේ ඇයි කියලායි. අසුචි වලින් ගොඩට ඉන්නේ ඇයි කියලා මට හිතුණා. මේ විදිහට බැලුවහම මං අසුචි වලේ හිටපු කාලය සසර කොච්චර කාලයක්ද කියලා පින්නොත්නි ගණනය කරලා කියන්න බැරි තරම් කාලයක් මේ අසුචි වල තුල හිටියා. කොහොම හරි පින්නොත්නි හිරිවාලෝකයේ වැටිලා පොඩි වෙනස්කම් සිද්ධ වෙලා පින්නොත්නි පොඩි සංඥාවක් ආවා මේ අසුචි වලින් එහාට පැත්තේ තව මොන හරි ලෝකයක් තවත් දෙයක් තියෙනවා කියලා පොඩි සංඥාවක් ඇතුළට වැටුණු නිසා පින්නොත්නි ඒ හේතුවෙන් අසුචි වලින් උඩ ගොඩබිමි පණුවෙක් කියලා ඉපදුනා. දැන් පින්නොත්නි මේ ගොඩබිමි සූර්යාලෝකය ලැබෙනවා. හැබැයි පින්නොත්නි ජීවත් වෙන්න බෑ. සූර්ය රශ්මියට විවිධ දේවල් නිසා පින්නොත්නි භවයේ ඊටාම කෙටි. මැරෙනවා උපදිනවා පින්නොත්නි මෙහෙම භවයක කල්ප ගාණක් හිටියා.
කල්ප ගානක් හිටියා. එහෙම ඉඳලා පින්වත්නි දකින්නවා මීට වඩා ටිකක් ලොකු සත්තු, කූඹි වගේ සත්තු පණු භවෙන් හිමීට නැගිටලා පින්වත්නි අර ඊට වඩා හොඳ ලොකු සත්තු දැක්ක නිසා ඒ කෙරේ කැමැත්තක් ඇති වුණු නිසා මේ භවයට වඩා ඒ භවය හොඳයි කියලා එකක් සිතුවිල්ලක් ආපු නිසා පින්වත්නි අන්න ඒ සිතුවිල්ලක් ආපු නිසා මැරිලා උප්පත්තිය ගත්තා කුරා කූඹි වගේ විද සත්තුවද කොහොමම ඇවිල්ලා පින්වත්නි ටිකක් හොඳ සත්තු භවයට එනකන් කල්ප කෝටි ගාන මේ විදිහට ඉපදි මෙරි ආවා පින්වත්නි මේ සසර. අය නම් මම උපදින්නේ නෑ පින්වත්නි. මේ භවෙන් අය කිසිම හේතුවක් නිසාවත් මෙච්චර දෙයක් අවබෝධ කරගෙන තවත් භවයක් ගැන හිතනවා නම් පින්වත්නි මම මීහරකෙක් වෙන්න එපායි. අය නම් උප්පත්තියක් කිසිසේත්ම නැවත තැනකට තියන්නේ නැහැ. පින්වත්නි එහෙම ඉපදි මෙරි ඇවිල්ලා තව ඊට පස්සේ භව හතරක් හම්බුණා. පින්වත්නි ඉපදෙනවා මුකුන්ගේ හරි ආහාරයක් වෙනවා. ඉපදෙනවා මුකුන්ගේ හරි ආහාරයක් බවට පත් වෙනවා. හාවෝ ඉපදිලා සත්තු මරාගෙන කනවා පින්වත්නි. අයියෝ කිසිම භවයක් කිසිම ජීවිතයක් නැහැ. ඉපදෙන්නේ මොකෙන් හරි ආහාරයක් වීම පිණිසමයි. කල්ප ගානක් පින්වත්නි ඉපදෙනවා මොකෙන්ගේ හරි ආහාරයක් වෙනවා. එක්කෝ මිනිසුන්ගේ ආහාරයක් වෙනවා පින්වත්නි. අනේ පින්වත්නි මෙහෙම ජීවිතයක් මෙහෙමත් භවයක්. මෙහෙම වුණාට පස්සේ මට තේරෙනවා දැන් තව බලන්න තේරෙනවා මම ඉපදින්නෙම මොකෙකුවරි ආහාරයක් වෙන්නේ කියලා. කොහොමත් ගිහිල්ලා පින්න මිනිස්සුන්ගේම මරුන් කාලා සත්තුන්ගේ මරුන් කාලා. හරි මේ භවයේමුත් ඉන්න බෑ මේට වඩා හොඳ තැනකට යන්න ඕන කියලා පින්වත්නි. ඕන අමාරුවෙන් මනුස්ස රුවක් ඇති භවයකට පිංගවුවා. ඒ ආපු කාලයේ සීමාව කල්ප වලින්වත් මට කියන්න තේරෙන්නේ නැහැ පින්වත්නි. එක භවයක වින්දදු එක භවයක එක ඉපදි මෙරි සිද්ධ වුණු දේවල් පින්වත්නි අනන්ත ප්‍රමාණයි. පින්වත්නි මාට දැනෙන මේ ශරීරයේ ලොම්ගස් කොච්චර තියෙද සෛල තියෙද පින්වත්නි ඒ තරමට පින්වත්නි ඉපදි මෙරි ඇවිල්ලා තියෙනවා පින්වත්නි. මේ සසර කල්ප කෝටි ගාණක් ඉපදිලා තියෙනවා කල්ප කෝටි ගාණක් මැරිලා තියෙනවා පින්වත්නි. පින්වත්නි ඔබ හිතන්න එපා ඔබ මේ ලෝකෙ දිහා හැරිලා බලන්න. ඔතන හිටගෙන හැරිලා බලලා හිතන්ට මේ ලෝයම් කෙනෙක් තිරිසන් වැඩක් කරනවා, ප්‍රේත වැඩක් කරනවා, කුම්භාණ්ඩ වැඩක් කරනවා. බල්ලෙක් පින්වත්නි බැල්ලියක් සමග පාරේ හැසිරෙනකොට, බල්ලේ චරා ගොඩක් කනකොට, බල්ලෝ පාරේ රණ්ඩු වෙනකොට ඔබ පොඩ්ඩක් හිතන්න පින්වත්නි. ඔබත් ඔතන ඉඳන් තමයි ආවේ. කුඹි මැරෙනකොට සත්තු මැරෙනකොට සතෙක් ගොදුරක් කරගෙන යනකොට ඔබත් හිතන්න ඔබත් ඔතන ඉඳන් තමයි ආවේ. ඔබත් ඔතන ඉඳයි තමයි ආවේ පින්වත්. කර්මයට මේවා සිහි වෙන්නේ නැහැ පින්වත්. මේවා සිහි වුණොත් කට්ටිය සසරින් එතර වෙනවා. ඒ නිසා සබහාදහම මේ දේවල් වසල දාලායි තියෙන්නේ වහලා දාලා. පින්වත්නි කොයි දේ දැකගෙන මම මනුස්ස භවයකට ආවා කියලා දැනුනට පින්වත්නි මම භාවනාවෙන් මිදෙනකොට මම දාඩිය දාලා පින්වත්නි කෙල උගුරක්වත් ගිල ගන්න බැරුව මම වෙවුලනවා. ඇස්වල කඳුළු ගලනවා පින්වත්නි මම නිකන් මට මාවම තේරුම් ගන්න බෑ ඒ තරම් මම වෙවුලනවා බය වෙලා. මට ඒ වෙලාවේ හිතුණා ඇත්තටම මේ වෙලාවේ මට හිතුණා මුළු ලෝකෙම හයියෙන් කෑ ගහලා කියන්න හිතුණා මේ සසර මොහොතක්වත් ඉන්න එපා මේකෙන් ඈතර වියල්ලා කියලා විශ්වෙටම කෑ ගහලා කියන්න හිතුණා පින්වත්නි. මට කෑ ගහලා කියන්න බැරිකමට මං ඒ මොහොතේ තනියම එතන ඇඬුවා. ඒ ලෝකෙට කෑ ගහලා කියන්න බැරිකමට. මේ ඇත්ත කතාවක් කියාගෙන යන්නේ. අඬලා මම හිතේ දුක යනකම් අඬලා ඇයි මේ අඬන්නේ? මේ සසර දුක දැක්ක නිසා ඒ සසර දුක මට දැනිලා මට මේ සත්‍යය ගලවන්න මහා කරුණාවක් ඇති වෙලා සත්වයන්ට බණ කියන්න මහා කරුණාවක් ඇති වෙලා පින්වත්නි ඒක මට ලෝකෙට කියා ගන්න බැරුව ඒ වේදනාව මං හිතේ සද කරගෙන මම ඇඬුව සෑහෙන වෙලාවක්.
මම හිතන්නේ භාවනාවේ මිදිලේදී පැය දෙකමාරක් විතර මේ සසර ගැන අවබෝධ කරගත්ත පැය දෙකමාරක් සසර භවයෙන් භවය බලනවා බින්න කිසිම තැනක ගැලවිල්ලක් නැහැ. මේ සසර ගමන පින්නදී අද මට මේ සත්‍යය දකිද්දි පින්නදී ඇති වෙන්නේ අදත් අනේ මේ මිනිස්සු කොහෙද මේ යන්නේ? ඒ කරුණාව ඒ වේදනාව පින්නත් එදා ඇති වුණු වේදී අදත් හද තුල එහෙන් පිටිම 100%ක් තියෙනවා. පින්නත් ඒ විතරක් නෙවෙයි. තමයි මනුස්ස උප්පත්තිය ලැබුවට පස්සේ මට හිතුණා දැන් ටිකක් හරි කියලා දැන් භාවනාවේ මිදිලා මම අඬලා ආපහු භාවනාවට ගියා දැන් මම මනුස්ස උප්පත්තිය. දැන් හරි කියලා. පින්වත්නි කයක් ලැබුණාම හරියට පින්වත්නි මේ තිරිසන් ආත්ම ලබලා කයක් ලැබුණාම මට මේවා කියන්නත් ලැජ්ජායි පින්වත්නි. කියන්නත් ලැජ්ජායි. නමුත් ඔබට දැනගැනීම පිණිස කියනවා. සත්ව ආත්ම ලබලා පින්වත්නි ජීවිතේ කිසිම මොහොතක් සතුටක් කියලා එකක් වින්දේ නැහැ. එක්ක සතෙක්ගේ ගුදුරක් වෙනවා. හැබැයි අර අසුචි වලේදී නම් මට සතුටක් දැනුණා. සතුටින් ඉන්නවා කියලා එකක් දැනුණා. එතනින් එහා කිසිම තැනක සතුටක් කියන එකක් දැනුනේම නැහැ කවදාවත්. එහෙම සසර ඇවිල්ලා මනුෂ්‍යාත්මය ලැබුණට පස්සේ, මනුෂ්‍ය රුව ගත්තට පස්සේ මගේ හිතේ තියෙන අර තිරිසන් പ്രേත ගති ටික ඔක්කොම පින්වත්නි මට දැනුනේ අවදි වුණා කියන එකයි. මට අසක් තියෙනවා, කනක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. මට දැන් මම දැන් හරි තිරිසෙනෙකුට රජකම හම්බුණා වගේ පින්වත්නි. තිරිසෙනෙකුට වරමක් හම්බුණා වගේ. හිත තිරිසන්, කය මනුෂ්‍ය. හිත තිරිසන්, කය මනුෂ්‍ය. පින්වත්නි ඒ මගේ ජීවිතයේ හැසිරීම මම දැක්කට පස්සේ මට හිතුණු දේ හිතමයි ඇයි මම මිනිස්සෙක් කියලා ඉපදුනේ කියලා. පින්නනේ තිරිසන් හිතක් කරන් මනුස්ස කයක් කරන් පින්නත් කරේම තිරිසන් බලු අසික්කිත වැඩමයි කරේ පින්නත්. මනුස්ස දේවල් හිතන්නවත් බෑ පින්වත්නි. එහෙම දෙයක් පෙනෙන්නෙමත් නෑ. මොකෙකුට හරි හිංසාවක් කරන්න තියෙනවා නම් ඊට වැඩිය සතුටක් හිතේ නෑ පින්වත්නි. ඇයි එහෙම හිතෙන්නේ? මම අනන්ත වාරයක් සතර සත්වයන්ගෙන් බැට කාලා ආවේ පින්වත්නි. හිතේ මට අර අපි කියන්නේ කොහොමද කියන්නේ? ඒ අනන්ත සසර මරුන් කාපු වද විඳ ඒ වගේ වාරුව ගන්න විදිහක් නැතුව ආවේ මේ සෑහෙන ගමනක් සසර. දැන් මනසරුව ලැබුණාට පස්සේ හරි මම මොකද පින්වත් උනේ මහා තිරිසනෙක් බවට පත් වුණා. හිත තිරිසන්, කය මනුෂ්‍ය. පින්වත්නි නොකල වැරද්දක් නෑ පින්වත්නි. ඒ කියන්නේ කෙරෙපු නැති වැරද්දක් නෑ. සියලු වැරදි කරා. සියලු පාප ක්‍රියා කරා. පින්වත්නි මට එක තැනක දැනෙනවා මාන්නේ රජ කෙනෙක් කියලා පින්වත්නි මිනී මරනවා මේ රාජ්‍යයන් නල්ලන්න පින්වත්නි මේ ලේ විසි වෙන්න පින්වත්නි හිතට සතුටක් දැනෙනවා. හරි. මේ කඩුව වේගෙන් වැනෙනවා. මිනිස්සුන්ගේ බෙලි කැපිලා යනවා. පින්වත්නි අර මෙච්චර කාලයක් හිත ඇතුළේ තිබුණු පීඩනයේ මේ මහ පොළොව තුල දිගාරිනවා පින්වත්නි ලේ විලවල් බවට පත් කරමින්. ඒකල පින්වත්නි කොහෙද ගිහිල්ලා උපදින්නේ? පින්වත්නි ආපෝ තිරිසන් ආත්මයකට ගියේ නෑ. හරි. ඒ භවය තුල ඒ කියන්නේ අපි අර කියන්නේ പ്രേත භව වගේ පිනක් කරගන්න බෑ, පිනක් අනුමෝදන් වෙන්න බෑ. සෑහෙන කාලයක් පින්වත්නි එක්තරා භවයක හිර වෙලා කල්ප කෝටි ගාණක් පින්වත්නි මේ භවයේ හිටියා. එහෙම ඉඳලා තමයි පින්වත්නි මේ හිත යම් කිසි ප්‍රමාණයක් සකස් වුනේ. එහෙම ඉඳලා මොකද්ද පිනකට පින්වත්නි ආපහු තිරිසන් භවයක ඉපදුනා. තිරිසන් භවය කියන්නේ ඒක මිනිස්සුන්ට සම්බන්ධ බල්ලෝ හරක් වගේ ඉපදිලා පින්නන සෑහෙන කාලයක් මිනිස්සුන්ට සේවය කරලා වැඩ කරලා ඇත්තු වෙලා වැඩ කරලා
මිනිස්යන්ට සේවය කරලා පින්වත්නි. දැන් මේ කල්ප කෝටි කොච්චරද කියලා කියන්න බෑ පින්වත්නි. එක අවස්ථාවක් අහු වෙනවා මට මේ ලෝකේ විනාශ වෙලා ලෝකෙන් විනාශ වෙලා යන එක බව අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒවා හරියට ගණනය කරලා පැහැදිලිව කියන්න තරම් තේරෙන්නේ නැහැ. ලෝකෙම විනාශ වෙච්ච මොහතකුත් භවයකුත් අහු වෙනවා. ඊට පස්සේ මේ ආකාරයට එහෙම සත්වාත්මවල ඉපදිලා ආප මනුෂ්‍යාත්ම ලබා ගන්නවා. හැබැයි ඒ වෙලාවේ නම් හිත ගොඩක් වෙලාවට හොඳයි. මේ පින්නත් බුදුවරු දහස් ගණන් මේ ලෝකේ පහළ වෙනවා, පිරිනුවන් පානවා පින්නත් අපි භවවල හිර වෙලා මේ භවයේ තේරුම් ගන්න බැරුව ඒ තැන්වල ඉන්නවා. දැන් පින්නත් අපි හරියට මේ ලැබුණු භවය වරද්ද ගත්තොත් මේ භවය හරියට අර්ථවත් කරගන්න බැරි වුණොත් පින්වත්නි ඔබ මේ විශ්වයට විසි වුණාට පස්සේ සමහර විට අය ඔබ මනුස්ස ආත්මයක් ලබන්නේ කොච්චර කාලෙකින්ද කියන එක පින්වත්නි කිසිවෙකුටවත් කියන්න බෑ. සෝහන් ඵලයට පත් වුණු කෙනෙකුට කියන්න පුළුවන් යම් ආකාරයකට මනුස්ස උප්පත්තියක් ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒත් ඒ මනුස්ස උප්පත්තිය ලබනකොට ඒ පරිසරය, ඒ රට, සමාජයේ ඒ කාල සම්පත්තිය මොන වගේ වෙයිද කියලා කාටවත් කියන්න බෑ. පින්වත්නි මේ සසර ඉපදීම තරම් මේ භව ගමන තරම් පින්වත්නි භයානක එකක් මේ විශ්වයේ කොහේවත් නෑ පින්වත්. මේ ලෝකේ තියෙන සියලුම දේවල් භයානක නෑ. නමුත් පින්වත් මේ මැරිලා ගියාට පස්සේ වෙන්නේ මොකද්ද කියන කාරණේ පින්වත්නි ඒ කාරණේ හිතනකොට තමයි පින්වත්නි බය ඇති වෙන්නේ. කොහේ යයිද මොනවා වෙයිද කොහේ උප්පත්තියක් ලැබයිද කිසිවෙකුටවත් කියන්න බෑ පින්වත්. සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙයිද අංග විකලව උපදීද මන්ද බුද්ධිකව උපදීද කිසිවෙකුටවත් කියන්න බෑ පින්වත්. පිනක් කරගන්න පුළුවන් තැනක ගිහිලා උපදීද කියන්න බෑ පින්වත්. පින්වත්නි මම එක තැනක දානයකට වඩිනවා. දානෙට වැඩලා හේ ඉන්නකොට මම ඉතින් පොඩ්ඩක් වටපිටාව පින්න අනුමෝදන් කරන්න ඉන්නේ. කට්ටිය කොහෙද ඉන්නව බලනවා. දැන් මැරිලා අවුරුදු 13ක් 15ක් විතර වෙනවා. හරිනම් උපදින්නත් කාලය. මෙයා හරි මාන්නයකින් ලොකුකමකින් පින්වත්නි යම් තැනක ඉන්නවා මට පේනවා. යම් තැනක ඉන්නවා පේනවා. මම පොඩ්ඩක් බැලුවා මෙයා මේ මෙච්චර මාන්නයකින් ලොකුකමකින් ඉන්න තරම් මෙයා මොනවද කරලා තියෙන්නේ කියලා. මෙයා කරලා තියෙන පින්නනේ. භික්ෂුන් වහන්සේලා 100 ගණන් වලට 100කට භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයකට හොඳට දාන දීලා තියෙනවා. මම භික්ෂුන් වහන්සේලා 100කට දාන දුන්න කෙනෙක්. මම භික්ෂුන් වහන්සේලාට මෙච්චර දාන දුන්න කෙනෙක් කියලා පින්නන්නේ. ඒ ඇති කරගත්ත මාන්නය සිතින් තමයි පින්නත්නි මෙයා මැරිලා තියෙන්නේ. දැන් මෙයාට මේ මාන්නයට හිර වෙලා ඉන්න නිසා උප්පත්තියකට යන්න බෑ පින්නත්නි. බලන්නකෝ දැන් මෙයා දාන දීලා මොකද කරලා තියෙන්නේ? මාන්නයක් හදාගෙන තියෙනවා. මම මෙච්චරකට දාන දුන්නු කෙනෙක්. ඒ ඇති කරගත්ත මාන්නය නිසා එක්තරා പ്രേත භවයකට හිර වෙලා දැන් එයාට කොච්චර කාලයක් එතන ඉන්න පුළුවන් වේද දන්නේ නැහැ. යම් මම දැක්ක නිසා මෙයාම ඇදලා එතනින් හිටපු තැනින් ඇදලා ඈතකට ගිහිල්ලා දැම්මා. මොකද එතන ගෙදර පරිසරයේ පැත්තේ ඉන්නේ ඇදලා ඈතකට ගිහිල්ලා අතහැරිය ඕන දෙයක් කරගන්න කියලා. දැන් එයා පින්නත් ආයි මනුස්සාත්මය ලබන්නේ කොච්චර කාලකින්ද කියලා පින්නත් කිසිවෙකුටවත් ගණනය කරලා කියන්න බෑ. ඒ දැඩි මාන්නය නිසා පින්න අනුමෝදන් වෙන්නෙත් නැහැ. මොකද ප්‍රබල ඒකනේ. නෑ මට පිනක් ඕන කියලා හිතෙන්න බෑ. එහෙමවත් හිතෙන්නේ නැහැ. අර අදි මාන්නෙන් ඉන්නවා. දැන් මෙයාගේ උප්පත්තිය කොයි කාලෙ වෙයිද? කියන්න බෑ පින්නත්. ආයි මෙයාට සද්ධර්ම ශ්‍රවණය කොච්චර කාලෙකින්ද? ඒ කාලේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට හොඳ ධර්ම දේශනාවල් පැවතින තන් තියේද? ඊළඟ ලබන උප්පත්තිය මනුෂ්‍ය උප්පත්තියක් වෙයිද? කියන්න බෑ පින්නත්.
කියන්න පුළුවන් කිසිම සාධකයක් නැහැ. තව පින්වත්නි එක නිවසක දානට වැඩලා ඉන්නකොට 3 මාසේ දානේ ඉතින් දානේ වඩිද්දී දානේ වළඳන් එතන ගිහලිද්දී මම පොඩ්ඩක් බලනකොට කල්පනා කරලා වටපිටාවට පොඩ්ඩක් සිත විවර කරලා බලනකොට මට තේරෙනවා මෙයා සාමාන්‍ය විදියට ඉන්න මේ දැන් මැරිච් කෙනා දැන් පින්නනු දානවා මේවා සියල්ල දිහා මෙයා බලාගෙන ඉන්න හොඳට බලාගෙන ඉන්න මෙයා ඉතින් දරුවෝ ගැන දුක් වෙනවා අරව ගැන දුක් වෙනවා ගෙදර වැඩ කරගන්න තව තිබුණා අයව කියලා දුක් වෙනවා මෙයා මේ හිතන දේවල්ත් එක්ක මං ගිහිල්ලා දැන් මේ මානසික මෙයත් එක්කම සම්බන්ධ වෙලා කතා කරනවා ඔබ මේ පින් අනුමෝදන් වෙන්නේ නැද්ද මේ දානට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා අහපුවා මම කියනවා ඇයි මම දානට සම්බන්ධ වෙන්නේ පින්නත් නැත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන යද්දි තමයි තේරුනේ එයා මැරුණා කියලා එයා පිළිගන්නේ තේරෙනවද මැරුණට එයා මැරුණා කියලා පිළිගන්නේ ඒ තරම් පින්නත් භවයට ආසාවෙන් මැරිලා පින්නත් මැරුණා කියලා පිළිගන්නේ නැහැ හිත මැරිලා ඉන්නේ දැන් අභව්‍ය ස්ථානයක ඉන්නේ. ඉතින් මේ මරුණා කියලා පිළිගන්නේ තිය කෙනාට කොහොමද පින් අනුමෝදන් කරන්නේ? මෙයා පින් බල ගන්නෙ නැහැ. ඒව අනුමෝදන් වෙන්නේ නැහැ. ඉතින් මම සෑහෙන වෙලාවක් උත්සාහ ගත්තා මරණය ගැන ජීවිතය ගැන මෙයාට කියලා දීලා ඒක අවබෝධ කරගන්න. කොහෙද අහන්නේ? අර ගිහි ජීවිතය තුළ මේ ජීවිතේ දුන්න පඬිතකමේ හිටපු මිනිස්සු මැරිලත් ඉන්න පින්නත් මේ පඬිතකමේ තමයි කියන දෙයක් අහන්නේ. දහමක් පිනක් අනුමෝදන් වෙන්නේ නැහැ පින්නත්. මරුණට පස්සේ කොහේ යයිද මොකක් වේද පින්නත් කිසිවෙකුටත් කියන්න බෑ. ඒ නිසා පින්නත් මේ මරණය හරියට සිහියෙන් සිද්ධ කරගත්තේ නැත්තම් ඔබත් පින්නත් මැරිලා මැරුණ නැති විදියට ඉදී. මැරිලා ඉන්නේ. හැබැයි හිත පිළිගන්නේ මම මැරුණා කියලා. ඉතින් පින්නත් දැන් ඕතන කල්ප කෝටි ගාණක් ඔය මිනිස්සුන්ට උපදින්න බෑ පිනක් අනුමෝදන් වෙන්න බෑ චෛතසිකයක් වෙනස් වෙන්නේ නැහැ. කොහේ යයිද මොනවා වේද කියලා කියන්න බෑ පින්නත්. සරුංගලේ අර නූල කැඩුණු සරුංගලේ වගේ. පින්නත් මේ සසර තරම් මේ විශ්වය තුල භයානක වෙන කිසිවක් නැහැ පින්නත්. කිසිවක් නැහැ. ඔබ සසර දුක මේ සසර ගමන හරියට දැක්කොත් පින්නත් මම කියන හරියට දැක්කොත් ඔබ භාවනා යොග හරියට දැක්කොත් ඔබට එතනම මල මූත්‍රා යාවි ඒ බයට බෙවුලලා ඒ තරම් භයානකයි පින්නත්. ඔබට මේ ඉදා භවයේ මේ ඉපදුණු මේ අවුරුදු 40 50 60 වගේ කාලේ ආරම්භ බලලා ඔබ කියනවා ඔබේ ජීවිතයේ විඳ දුක් ඔබ විඳ ප්‍රශ්න කියන මගේ අම්මා නැති වුණා තාත්තා නැති වුණා මට අර දේවල් වුණා මට මේ දේවල් වුණා කියලා කියනවා. ඔය ඔබේ සසර ගමනේ ෆයිල් එකේ එක ඡේදයක්නේ කියවන්නේ. එක ඡේදයකුන් එක වාක්‍යයක් ඔය කියවන්නේ. නමුත් ඔබේ සසර ෆයිල් එකම අරන් ඔබ බැලුවොත් එහෙම පින්වත්නි ඔබ කිසි දෙයක් කරන්නේ සියල්ල අතහැරලා දාලා මේ මොහොතේ පින්වත්නි සමත විදර්ශනා වඩනවා. සියල්ලම නතර කරලා දානවා පින්වත්නි. ඔබ මේ සසර හම්බු කරපු වාර අනන්ත අපම කල්ප කෝටි සතසහස්‍රයක් හම්බු කරලා තියෙනවා. කල්ප කෝටි සතසහස්‍රයක් ගෙවල් හදලා තියෙනවා. කල්ප කෝටි සතසහස්‍රයක් දරුවෝ හදලා තියෙනවා පින්වත්නි. දැන් මොකෙක් වන්නේ තවත් ඒ පුරුද්දට යනවා පින්වත්නි. තවත් මේ සසර ගමන අපි යනවා ආසාවෙන් පින්නත් කොහෙද යන්නේ මොනවා හොයාගෙනද යන්නේ මොනවටද මේ යන්නේ පින්නත් දන්නේ මරිලා හොඳ තැනක උපදීද මරණය දසමින් හරි වැරදුනොත් ඉවරයි අර කොසල් රජතුමා නේද අර කොච්චරද වැව් අනම්මන දාගයක් හදලා මරිලා පිඹුරෙක් කියලා එපුදුනේ පින්නත් මේ සසර ඒ තරම් භයානකයි පින්වත්. මං කියු මේ සසර මම 125ක් වගේ ප්‍රමාණයක් දැකලා මම ඒ දේ දැක්කට පස්සේ මම මිනිස්සු දිහා කල්පනා කරලා මම අඬනවා. මට මතකයි අපේ නුවර වැඩසටහනට මම ගියාට පස්සේ මම කිව්වා මට වාහනයක නුවර මේ මිනුවන්ගොඩට වඩින්න වාහනයක මිනුවන්ගොඩ ඉඳන් එන්න කියනකොට මම කිව්වා මට පුළුවන් නම් ඔබට බස් ගාස් දීලා මට පුළුවන් නම් ඔබට සල්ලි දීලා ඔබට වාහන වෙලා මම ඔබව මෙතෙන්ට වැඩම කරලා ඔබට ඔබේ කකුල් දෙක අල්ලලා වැඳලා මම මේ ධර්මයේ කියලා දෙනවා කිව්වා. ඇයි පින්වත් මේ සසර භයානකත්වය දැක්ක මම පින්වත්
ඔබට ධර්මයේ දේශනා කරන්න ධර්මය අවබෝධ කරවන්න තරම් උනන්දුවක් පින්වත්නි මම හිතන්නේ නෑ ඔබටවත් තියෙනවා කියලා. ඔබටවත් නෑ පින්වත්නි. පින්වත්නි මම උදේ ඉඳන් හවස වෙනකන් කොළඹ වැඩසටහනක් කරලා ආවේ. අදට මම පුටු ඉඳගෙන ඉන්නවත් මට හරියට පණක් නෑ. වැඩසටහන කරලා බස් එකේ ගියේ එනකොට නම් වාහනයක මං ගෙනල්ලා ඇරලුවා. ඒ තුදින හවස වෙනකන් වැඩසටහන කරලා අපි රාත්‍රියට හරියට ආහාරයක් නෑ. 10 විතර වෙනකම් මේ මහන්සියේ තියෙද්දි වැඩසටහන මම නතර කරන්න කියලා හිතාගෙන තමයි මැසේජ් එකක් දැම්මේ. නමුත් කීප දෙනෙක් කිලපු නිසා ඔබ සූදානම් නම් මම එළි වෙනකන් හරි බණ කියන්න සූදානම් කියලා පින්නත් මම වැඩසටහන පටන් ගත්තා. ඒ ඇයි පින්නත් වෙන කිසිවක් නිසා නෙවෙයි පින්නත් මේ සසර ඒ තරමටම භයානකයි. ඒ තරමටම භයානකයි පින්නත්. ඔබ හිතන්න එපා ඔබ මැරුණාට පස්සේ ආය සද්ධර්ම ශ්‍රවණයක් ඔබට අහන්න ලැබෙයිද කියලා පින්නත් කිසිවෙකුටවත් ඒ වගකීමක් ඇතිව කියන්න බෑ නෑ පුළුවන් කියලා. ඒ තරම් භයානකයි පින්නත්. ඒ නිසා තමයි පින්නත් මේ සසර දුක්ඛ දැක්ක මම සසර භයානකත්වය දැක්ක මම පින්නත්නි මම ඒ නිසා තමයි මට ඔබේ කකුල් දෙක ළඟට ඇවිල්ලා ඔබට වැඳලා මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මේක අවබෝධ කරගන්නilla මේක අවබෝධ කරගෙන හිත හදාගන්න. හිත හදාගෙන හරියට කුසලයේ කරලා මේ සසරින් ගැලවෙන්න කටයුතු කරන්න කියලා පින්වත්නි. ඔබට කියන්න ඒ මගේ හිතේ ඒ තියෙන උවමනාව කැක්කුම පින්වත්නි ධර්මයේ ශ්‍රවණය කරන ඔබට නෑ කියලා මට හිතෙනවා. පින්වත්නි ඒ නිසා හොඳට හිතර ගන්න. මම මේ බොරුවක් නෙවෙයි කියන්නේ මම ඔබ බය කරන්න නෙවෙයි කියන්නේ පින්නත් මේ සසර ඔබට කරුමිට මේ මුකුත් පිරෙන්නේ නැහැ ආවේ කොහෙන්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ යන්නේ කොහෙද කියලා ඇහුවොත් ඒත් දන්නේ නැහැ සසර අනාථ වෙලා ඉන්නේ ආවේ කොහෙන්ද දන්නේ නැහැ යන්නේ කොහෙද දන්නේ නැහැ එක තැනකදී බුදුරජාණන් වහන්සේත් ධර්මයේ දේශනා කරන්නට එක්කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් එන බව දැනෙනවා. මම හිතන්නේ පුන්න දේවිය හරි එයාට බුදුහාමුදුරුවෝ එනකම් බලාගෙන ඉන්න මග බල ඉන්නවා. ආවට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කට්ටියකින් අහනවා දන්සමම්මනේ ඔබ කොහේ ඉඳන් දාවේ කියලා. නමුත් අහන්නේ කාගේද? අරයාගෙන් අහන්නේ. එයා හිතින් උත්තර දෙනවා ආවේ කොහෙන්ද දන්නේ නැහැ. යන්නේ කොහෙද? දන්නේ නැහැ. එනේ මොකද සසර අනාතයි නේද? ඔබ හරියටද මේ කයිවාරු ගහනවා මහා පඬිතුයෝ වගේ. ආවේ කොහෙන්ද දන්නේ නැහැ යන්නේ කොහෙද දන්නේ නැහැ. සසර අනාථ වෙලා. කාගේ හරි අම්මෙක් ගාව තාත්තෙක් ගාව මෙන්න ඉපදුනා. ඔච්චරයි දන්නේ. ඒ සමහරවිට තමන්ගේ හිත ගැන අවබෝධයක් නැහැ. විඥානය ගැන අවබෝධයක් නැහැ. කර්මය ගැන අවබෝධයක් නැහැ. නමුත් මහා උජාරුවෙන් පඬිතකමින් මේ භවයේ මහා ලොකු පොරවල්ලක් කියලා හිතාගෙන අපි හැමෝම ජීවත් වෙනවා. කිසි දෙයක් දන්නෙත් නැහැ. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ එයාට කියනවා ඔබ ආවේ කොහෙන්ද දන්නේ නැත්නම් යන්නේ කොහෙද කියන්න දන්නේ නැත්නම් වහම මේ මොහොතේ සිහිය පිහිටවන්න. මේ මොහොතේ සිහිය පිහිටවලා මේ මොහොතේම ඔබ තුනුරුවන් සරණ යන්න. බුද්ධිය බුද්ධ රත්නය සරණ කරගන්න. ධර්මය පිළිසරණ කරගන්න. සංඝ ගුණ පිළිසරණ කරගන්නට මේ මොහොතේ මේ තුනුරුවන් ඔබේ දූතට අරන් සරණ යන්න මේ මොහොතටයි තුනුරුවන් සරණ කරගත්තට පස්සේ දැන් අහනවා ඔබෙන් ඔබ කොහෙද යන්නේ කියලා ඒ තාවදී අහන යන්නේ නැහැ කමක් නැහැ යන්නේ කොහෙද කියලා ඇහුවොත් පින්නත් මේ ඔබට කියන්න තියෙනවා මම යන්නේ නිවන් දකින්නට නිවන් දකින්න යන්නේ. හරි එහෙනම් ඔබ නිවන් දකින්න යන්න. කොහොමද ඔබ නිවන් දකින්නේ? පින්වත්නි මේ මොහොතේ නිවන දැක ගන්න. මරුණාට පස්සේ නෙවෙයි නිවන් දැක ගන්න තියෙන ජීවත් වෙලා ඉන්නකන් නිවන් දකින්න ඕනේ. හැම සිතුවිල්ලක්ම පින්නොතින් නිවල දාන්න. ඒකයි නිවන් දකින්නවා කියන්නේ. නිවල දාන්න. ඔය සිතුවිලි තමයි දැල් වෙන්නේ. ඔය දැල් වෙන සිතුවිලි නිවල දාන්න. එක්ක සිතුවිල්ලක් ඇවිල්ලා ඇලෙනවා. ඇලීම තුලින් ඝටනයක් හට ගන්නවා. එක්ක සිතුවිල්ලක් ඇවිල්ලා ගැටෙනවා. ඔබේ සිතුවිලි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා පින්නවා.
ඒ ඇලෙන ගැටෙන සෑම සිතුවිල්ලම නිවලා දාන්න. කෙනෙක් ඇවිල්ලා හොඳ කියනකොට ඒ සිතුවිල්ල නිවලා දාන්න. කෙනෙක් ඇවිල්ලා ඔබට චෝදනා කරනකොට ඒ සිතුවිල්ල නිවලා දාන්න. ඒ එන හැම සිතුවිල්ලම මොකද කරන්න ඕනේ? නිවලා දාන්න පත්තු කරගන්නට එපා. අන්න පින්නොතනේ මේ මොහොතට ඇවිල්ලා හිත නිවන්න පටන් ගන්න. හිත නිවාගෙන යද්දි පින්නොත්නි ඔබට නිවන හම්බ වෙනවා. හිත නිවිලා ගියුවාම පින්නොත්නි අය නිවන්ට දෙයක් නැහැ. එහෙනම් ඇස් දෙක අරගෙන කන් දෙක අරගෙන නාසය දිව ශරීරය අරගෙන මේ ලෝකෙට හිත විවර කරලා ජීවත් වෙන්න ලස්සනට. ජීවත් වෙනකොට මොකද වෙන්නේ? හිත එහෙට යනවා මෙහෙට යනවා හිත ඇලෙනවා ගැටෙනවා පින්නොත්නි හිත මේ සැරිසරන්න පටන් ගන්නවා. එතකොට හොඳට හිත දිහා බලලා මොකද කරන්න ඕනේ? ඒ හිත නිවන්න. කොහොමද නිවන්නේ? ඒ හිත ධර්මයෙන් නිවන්න පින්නොත්නි. ඒ හිත ධර්මයෙන් නිවලා දාන්න. මේ හිත ධර්මයේ නිවලා දානකොට පින්නොත්නි හිත නිවන් දකින්නවා. හිත නිවෙන්න පුදුමාකාර සනසීමක් ඔබේ ජීවිතයට දැනෙන්න පටන් ගන්නවා. හිත නිවෙන්න ඔබට පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා. හිත නිවෙන්න ජීවිතේ හිස් බව දැනෙන්න පටන් ගන්නවා. හිත නිවෙන්න හිතේ නිස්සාර ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. නිස්සාර ස්වභාවය දැනෙන්න පින්නොත්නි ඇලෙන දේවල් ගැටෙන දේවල් ඔබේ ජීවිතය තුල ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඔබේ සිතේ සිතුවිලි අඩුයි. සිතේ සිතුවිලි කීපයයි තියෙන්නේ. දහස් ගණනක් තිබුණු සිතුවිලි පින්නොත්නි අඩු වෙලා කියලා සිතුවිලි 1 2 3 4 5 වෙනවා. ඒ කියන්නේ පින්නොත්නි භවයේ හරිම කෙටි. භවයේ හරිම සුරක්ෂිතයි. සිතුවිලි වැඩි කියලා කියන්නේ පින්නොත්නි ඒ හිතේ හරිම සසර භයානකයි. සසර කියලා කියන්නේ සංඛාර. හැම සංඛාරයකටම උප්පත්තියක් තියෙනවා. මේ මොහොතේ පහළවන සංඛාරයේ ඔබ උපත ලබනවා. ඔබේ හිතේ සංඛාර වැඩි නම් ඔබ දැනගන්න මගේ සසර භයානකයි කියන දේ. මොකද ඔය පහළ වෙන ඕනම සංඛාරයක උපදින්නට පුළුවන්. හිතේ සංඛාර අඩු නම් ඔබ සතුටු වෙන්න මගේ භවය මගේ සසර ගමන භයානක නෑ කියලා ඔබ සතුටු වෙන්න. පින්නත් ඔබ මේ ජීවිතේ මොනවා හම්බ කරත් මොනවා රැස් කරත් මොන විදියට ජීවත් වුණත් ඒ සියල්ලම පින්නත් පට්ටපල් බරුවක්. ඒ සියල්ලම නිස්සාර දේවල්. ඔබ මේ සසර හම්බ කරලා තියෙන දේවල් හම්බ කරලා කොච්චර තියෙනවද කිව්වොත් පින්නත් මහා මේරු පර්වතයට වඩා ලොකුයි ඔබ සසර හම්බ කරලා තියෙන දේවල්. ඔබ මේ මහ පොළවේ මැරිලා වලලව්වේ නැති තැනක් නැහැ පින්නත්. ඔබ මේ මහ පොළවේ ගයක් හදපු නැති තැනක් නැහැ. ඔබ මේ ලෝකේ දරුවෝ කියලා බිහි කරපු නැති කෙනෙක් නැහැ පින්නත්. ඔබ ස්වාමියා බිරිඳ විදියට පින්නත් හමු නොවුණු කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන එක රජ කෙනෙකුට කොහොමද කියන්නේ රජ? මේ ගහයට මමම කීපවතාවක් පල්ලා තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ සසර ස්වභාවය පින්නත්. මේ මහ පොළොවේ වැලියට කාටද පින්නත් ඔබ ඉපදිලා මැරලා තියෙනවා. මෙච්චර දෙයක් දැනගෙනත් පින්නත් ඔබට හිතෙනවා නම් තවත් මට සසර යන්න ඕන කියලා පින්නත් ඒක හරිම භයානකයි. පින්නත් මම මේ ලෝකෙට පහළ වුණේ මම මේ ලෝකෙ මේ ධර්මය අවබෝධ කරගත්තේ පින්නත්. ඔබ සසරින් ගලවන්න මිසක් සත්‍යය සසරින් ගලවන්න මිසක් වෙන කිසිම කාරණයක් නැහැ පින්නත්. ඔබ මේ මගේ ධර්මයේ ශ්‍රවණය කරත් නැතත් පින්නත් මම ඔබේ හිත සුද්ධ කරනවා, ඔබේ සසර නැති කරනවා, ඔබේ භවයට පහර ගහනවා, ඔබේ කෙලෙස් වලට පහර ගහනවා, ඔබේ මමත්වය සුද්ධ කරලා දානවා පින්නත්. ඒ සල්ලි කර්මය මම කරනවාමයි පින්නත්. ඔබ එපා කියයි මට බණී කෑ ගහයි ඒත් මම කරනවා පින්නත්. මොකද ඔබ මේ සසර තියෙන භයානකත්වයේ නොදන්නාකමටයි එහෙම කියන්නේ. ඔබ මේ සසර තියෙන භයානකත්වය ඔබට අවබෝධ වෙලා නැති නිසායි ඔබ ওই විදිහට කියන්නේ. පින්නත් හරියට දවස් දෙක තුනක් වගේ නැවතිලා භාවනා කරොත් යම් කිසි දුරකට ඔබට සසර ස්වභාවය අවබෝධ කරවලා දෙන්න බැරිවත් නෑ පින්නත්. මේක ඕන කෙනෙකුට පුළුවන්. මොකද සසර ඉපදිපිදි මෙරි ආපු හිතක් නේ තියෙන්නේ.
මේ අනිත් පැත්තට පොතේ පිටු පෙරලා පෙරලා බලනවා වගේ පින්නවත් සසර ගමන බලන්න පුළුවන්. මහා ලොකු දේවල් නෙවෙයි පින්නවත්. නමුත් ඒකට අවශ්‍ය කාලය සහ පුහුණුවයි. ඒක නිසා පින්නවත් උත්සාහ කරන්න මේ කූර කටුක භයානක සසරේ ඔබ තව වතාවක් උපදින්න හිතනවා නම් පින්නවත්. ඇයි එහෙම හිතෙන්නේ කියලා ඔබ හිතන්න. ඇයි එහෙම හිතෙන්නේ කියලා. අද අපේ ඉන්න අය පින්නවත් පොඩි දෙයක්වත් අතහර ගන්නට බෑ. ඇත්තට මේකට හේතුව තමයි සසර කුසලයේ වඩලා නැතිකම. තාම බුද්ධිය මෝරලා නැහැ පින්නවත්. බුද්ධිය මෝරලා නැහැ. තාම සසර පව් තියෙනවා ගිවන්න. තාම සසර දුක් විඳින්න තියෙනවා. පින්වත්නි අද මම මේ බණ කියන්න මෙතෙන්ට ආවේ පින්වත්නි. මගේ අනන්ත අප්‍රමාණ ගුරුවරු පින්වත්නි. මට එදත් මේ සසරේ ඉඳිද්දි මම එතනින් ගලව ගන්න මගේ අනන්ත ගුරුවරු, කල්යාණ මිත්‍රයෝ මා වෙනුවෙන් දරලා තියෙන වෙහෙස අනන්ත අප්‍රමාණයි පින්වත්නි. ඒ මාව සසරකින් ගලවන්න මහා වීරියක් දරනවා. මං මේ මිනිස්සුන්ට පාට කුණු හරපෙන් බණිනවා. මොනවද මේ විකාර කියලා. නමුත් ඒ අය අතහැරියේ නෑ පින්නත් මාව. ඒ වගේ මා ඔබටත් කියනවා. ඔබට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පින්නත්නි සසරින් ගලවනවා හැරෙන්න පින්නත්නි වෙන කරන්න කිසිම දෙයක් නෑ. මොනවා දුන්නත් පින්නත් ඒ සියල්ල නැති වෙලා යනවා. නමුත් කෙනෙකුගේ හිතට චතුරාර්ය දුන්නොත් එයා නිවන් දකින ජාති දක්වා ඒ දුන්නු චතුරාර්ය ඒ ධර්මයේ හේතු වෙනවා වාසනාව වෙනවා. අපි අහලා තියෙනවනේ අම්මා කෙන් බීපු කිරිවල ණය ගෙවන්නට පුළුවන් එයාට චතුරාර්ය දෙන්න කියනවා. ඒක නිසා පින්වත්නි මේ සත්‍යය සසරින් එතර කරවන්න. ඒ අයට ධර්මය අවබෝධ කරලා දෙන්න. ඒ අය ධර්ම මාර්ගයට ගන්න. එයාට සත්‍ය අවබෝධ කරලා දෙන්න පින්වත්නි. ඔබත් වීරිය කරන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔබත් සත්‍ය අවබෝධ කරගන්න පින්වත්නි වීරිය කරන්නට ඕනේ. මේ භවයේ පින්නත් ඔබේ ජීවිතය ආරම්භ බලන්න. ඔබේ ජීවිතයේ මේ වටිනා කාලය මොනවටද ගෙවිලා යන්නේ? කොහෙටවත් නැති වැඩවලට ගෙවිලා යන්නේ. මරුණට පස්සේ මොකක් වෙයිද දන්නේ නැහැ කිසි කෙනෙක්. පින්නත් හිත හදාගන්න වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. හිත ශක්තිමත් කරගන්න හිත හදාගන්න පින්නත් ඒ තරම් මේ භවය ඔබට වටිනවා. මේ පෙර පිනකට මේ මනුෂ්‍ය භවය ලැබුණේ.